HDFC බැංකුවෙන් ඔබට වැදගත් පණිවිඩයක්. HDFC බැංකුවේ මේ මාසයේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. තැන්පත් මුදල අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව. අමතන්න 0.78 800 999. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. HDFC බැංකුවේ මේ මාසයේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. දොළහයි 45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදය දැන් පාර්ලිමේන්තුවේදී. 19 වෙනි සංශෝධනයෙන් අරාජිකත්වයට පත් රට යළි ස්ථාවර කිරීම සඳහා මෙම සංශෝධනය ගෙනෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනතා පරමාධිපත්‍ය සහතික කරන්නක් බව අවධාරණය කෙරේ. කොළඹ කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී යළි ආරම්භේ. පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය తాවකාලිකව වසා දැමේ. හිටපු ඇමති පාටලී චම්පික රණවික මහතාට මහාධිකරණයෙන් අධිචෝදනා. රියාජ් බදුයිදීන් මහතා ඉදිරිපත් කළ රේට් පෙත්සම අභ්‍යාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. උත්සව සමයේ එළඹුණද කොරෝනා වෛරසයෙන් මිදිය නොහැකි බව ඉන්දීය අගමැතිවරයා ජාතිය අමතමින් පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කෙරිණි. ඒ ඉදිරිපත් කළේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතායි. පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයෙන් අරාජිකත්වයට පත්ව තිබූ රට යළි ස්ථාවර කිරීම සඳහා 20 වන සංශෝධනය ගෙනෙන බව සඳහන් කළේය. පසුගිය යහපාලන රජය ඉදිරිපත් කළ 19 වන සංශෝධනයෙන් ජනතාවට කිසිදු සහනයක් සැපීමට නොහැකි වූ බව පැවසීය. එම සංශෝධනයෙන් රටේ ජාතික ආරක්ෂාව මුළුමනින්ම බිඳ වැටිනි. ජනතා පරමාධිපත්‍යයට දැඩි හානි සිදුවිය. පාස්කුවේදා ප්‍රහාරය පිළිබඳ දසදහසක් පමණ දැන සිටියද ප්‍රහාරය වළක්වාගත නොහැකි වූයේ එම සංශෝධනයේ හේතුවෙන් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා 19 කලේ රටේ ඒකීය බව ආරක්ෂා කරන්න හිටපු ජනාධිපතිගේ බලය සීමා කිරීම. ඒ සීමා කරලා වසර 3ක් ඇතුළත ප්‍රතිඵල ආව. පාස්කු ප්‍රහාරයේ සාක්ෂියට බුද්ධ්‍යංශ ප්‍රදානියෝ කියනවා 10000කට ආසන්න පිරිසක් ප්‍රහාරය ගැන දැනගෙන සිටියා. 10000කට ආසන්න පිරිසක් දැනගෙන සිටියත් ප්‍රහාරය නවත්ත ගන්න බැරි වුණා. දැන් පාස්කු කොමිසමේ කියවෙන දේවල් ඇහුවම මේ උත්තරීතර සභාවේ වගකීම යුතු අපි කාටත් ලැජ්ජාවක් ඇති වෙනවා. ජනාධිපතිට රට ආරක්ෂා කරන්න දෙයක් නැහැ. අගමැතිට කරන්න හේතු දෙකකුත් නැහැ. ආරක්ෂක ලේකම්ට කරන්න දෙයක්කුත් නැහැ. පොලිස්පතිට කරන්න දෙයක්කුත් නැහැ. ආරක්ෂක ඇමතිවරයා ගැන දන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා 6ක් 4ක් නොදන්න දරුවෝ සෑහෙන පිරිස මේ පොලේ වැළලුණා. රජය සමග එක්ව 20 වෙනි සංශෝධනයට සහය ලබා දෙන්නයි අගමැතිවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අලි සබ්රි ඇමතිවරයා සමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් සහ කැබිනට් නොවන ඇමති දුර 40ක් පවත්වාගෙන යාමට මෙම සංශෝධනය යටතේ කටයුතු කරන බව පැවසීය. 20 වන සංශෝධනයේ පූර්ණ විනිවිද භාවයකින් සිදු කෙරේ. කමිටු අවස්ථාවේ සියලු සංශෝධන යෝජනා මන්ත්‍රීවරුන්ට අද දෙන බවද ඔහු සඳහන් කළේය. පසුගිය යහපාලන රජයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා සතු බලය කුමන්ත්‍රණයකින් ලබා ගැනීමේ අරමුණින් බවට චෝදනා කළ අධිකරණ ඇමතිවරයා ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඇමති දුර සංඛ්‍යාවක් නම් කෙරුණේ පසුගිය යහපාලන රජයේ සමයේ බවද සඳහන් කළේය.
මේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ඇමතිවරු ඉඳලා තියෙන්නේ 2015යි 2009යි අතර මේ 19 යටතේ 94 දෙනෙක් ඉඳලා තියෙනවා. මොන බොරුවක්ද මේ? තව ඉතාමත්ම වැදගත් දෙයක් මම කියන්නට ඕන. දැන් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න සඳහා තිබුණු බලය ලෝකයේ කිසිම තැනක අවුරුදු 4මාරක් පාර්ලිමේන්තුවක් බලෙන් තියාගෙන ඉන්නට බෑ. 3න් 2ක් නැතුව 3න් 2කුත් ඕනේ. කොහෙද ඒක තියෙන්නේ? සාමාන්‍ය බහුතරයකින් බව විසිරුවා හරින්න බැරි ක්‍රමයක් යොදවාගෙන හිටියා. විසිවන සංශෝධනයෙන් අගමැතිවරයාගේ බලය අඩුවන බවට විපක්ෂය ගෙන අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අධිකරණ ඇමතිවරයා. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි. අපේ අගමැතිතුමාට බලය ලැබෙන්නේ ජනතාවගෙන්. අපේ අගමැතිතුමා මේ ඉන්න කාගේ එතුමාට කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලෝ කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපි අහන්න කැමතියි. විපක්ෂ නායකතුමා බලය ලැබෙන්නේ ජනතාවගෙන්. එතුමා තමයි මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපති. පාර්ලිමේන්තුව අද ආරම්භ වීමට පෙර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 20 වන සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා රථ පෙළපාලියක් පැවැත්වූහ. ඔවුන් සිළු දෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ සංශෝධනයට එරෙහිව රතු පටි පැළඳගෙනයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කළ මතය ජනතා පරමාධිපත්‍යයේ උපරිම අන්දමින් සහතික කරන්නක් බව අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කියයි. නව සංශෝධනය ජනතා හිතවාදී එකක් විය යුතු බව ඔහු අවධාරණය කරයි. ජාතික ගුවන්විදුලියේ සුභාරතී වැඩසටහනට අද පෙරවරුවෙක් වෙමින් ඒ පිළිබඳ කරුණු දැක්වූ ඒ මහතා අපේ ව්‍යවස්ථාවට යම් සංශෝධනයක් ඉදිරිපත් කරනවා හෝ නව ව්‍යවස්ථාවක් ගේනවා නම් 3න් 2ක ඡන්දයකින් සම්මත වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ සිටින සංඛ්‍යාවෙන්. එතකොට පාර්ලිමේන්තුවේ සිටින සංඛ්‍යාවෙන් 3න් 2ක් සම්මත වීම පමණක් මදි කියන අවස්ථාවකුත් තියෙනවා. පරමාධිපත්‍ය බලයට හෝ ඒකීය භාවයට යම් හානිකර තත්ත්වයක් තියෙන වගන්ති මේකේ තියෙනවා නම් එතනදී ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේක වහාම ඉවත් කරගන්න. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේක පටහැනි ව්‍යවස්ථාවට ඒ ව්‍යවස්ථාවට පටහැනි නිසා ඔබට මෙය සූ 2 ව්‍යවස්ථාවට ප්‍රකාරව 3න් 2ක් ප්‍රමාණවත් මදි. ඒ සඳහා ඔබ යා යුතුයි ජනමත විචාරණය. අන්න එවැනි ජනමත විචාරණයට යාමට අවශ්‍ය නොවන ඒවා ඊයේ දිනේදී ප්‍රකාශයටපත් වුණා. ජනමත විචාරණයකින් සම්මත විය යුතු දේවල් මොනවද කියන එක කතානායකතුමා ඊයේ කිව්වා. අපේ ව්‍යවස්ථාව ඉතාමත්ම ප්‍රබල ලෙස මේවා ගැන සලකලා බලලා තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කිසිසේත් හානිකර වෙන තත්වයකට ඉඩ දෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය. එහෙමනම් කියනවා වහාම ගිහිල්ලා ඔබ ජනතාවගෙන් අහලා එන්න. ජනතාව කැමති නම් අන්න එච්චරයි. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් මේ මාසේ ඔබ අරමුණ ස්ථාවර තැන්පතු සඳහා සද්දන්ත පොලියක් තැන්පත් මුදල අනුව විශේෂ පොලි අනුපාත සමග රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව අවතන්න 0.71 800 දෙවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 80කදී දසදහසක පමණ පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් පසුවන බව කොවිඩ්-19 පැතිරීම වළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. ඉන් බහුතරයක් පවත්වාගෙන යන්නේ යුද හමුදාවයි. නිරෝධායනයට ලක්වන්නට අවශ්‍ය සියලු පහසුකම් සපයන බව ඒ මහතා පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරතී වැඩසටහනට අද පෙරවරුවේ දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමිනි. නිරෝධායනය කියන්නේ යම්කිසි ආසාදිතයෙක් සොයාගත්තන් පස්සේ ඒ ආසාදිතය අපිව ඔහුව බේරගන්න, ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඔහුව රෝහලකට ඇතුළු කරනවා. ඒත් එක්කම තමයි ඒ ආසාදිතයාගේ ළඟම ඇසුරු කරපු කවුද ඉන්නේ, පවුලේද, ඥාතින්ද, නැත්නම් බෝඩිමේද කවුද කියන කණ්ඩායම වහාම අපි හැකි ඉක්මනින් නිරෝධායන මධ්‍යස්ථානට රැගෙන නම් මන්ද ඔවුන් තමයි ඊළඟට කොවිඩ් ආසාදිත වෙන්න ආසන්නෙම ඉන්න කණ්ඩායම. ඒ කට්ටිය සමාජයෙන් ඉවත් කරගත යුතුයි. මේ සඳහා හමුදාව, පොලිසිය, සෞඛ්‍ය ශාස්ත්‍ර විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අංශයි සම්බන්ධ වෙලා තමයි මේ කොන්ටැක්ට් ට්‍රේසිං, මේ සොයා ගැනීම, හඹායෑම් වගේ දේවල් කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් බැලුවම මේ නිරෝධායන ක්‍රියාවලියේ හමුදාවේ දායකත්වය මොකක්ද කියන මෙතන ජනතාවට තේරුම් ගන්න ඕනේ. කොළඹ කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී යලි ආරම්භ කෙරේ. නිරෝධායන නීති දැඩිව අනුගමනය කරමින් එම කටයුතු සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අදිත් රෝහණ මහතා කියයි.
කොළඹ කොටුව පොලිස් ස්ථානයේ බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් පසුව ඊයේ එම පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමිනි. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දිනේදී එම කොටුව පොලිස් ස්ථානයේ සිටි නිලධාරීන් සියල්ල එම පොලිස් ස්ථානයෙන් ඉවත් කර පොලිස් ස්ථානයේ විෂ බීජ හරණයකට ලක් කර තියෙනවා. එසේ ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන රීතීන් වලට අනුගතව නැවත එම පොලිස් ස්ථානය අද දින උදෑසන 9 සිට විවෘත කර තිබෙනවා. සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා මෙම පොලිස් ස්ථානයට වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් ගෙන්වා විශේෂ රාජකාරී යොදවා පොලිස් ස්ථානයේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇඳර නීතියේ කඩකල 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතයිද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳර නීතිය ක්‍රියාත්මක කළ පසුගිය 4 වෙනිදා සිට මේ දක්වා ඒ කඩකිරීම සම්බන්ධයෙන් 573 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 63කි. ගම්පහ පොලිස් වසම් 19ක හා කුලියාපොටි පොලිස් වසම් 5ක මේ වන විට නිරෝධායන ඇඳර නීතිය ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා නිවෙස් වලටම රැඳී සිටින්න සංචාරණය සීමා කරන්න මෙම කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීමට සහාය දෙන්න. මෙම නිරෝධායන ඇඳරි නීතිය පොලිස් වසම් 19ක ගම්පහ දිස්ත්‍රික්කේ පනවා තිබුණත් ඒ වගේම කුලියාපිටිය කොට්ටාශේ පොලිස් වසම් 5ක පනවා තිබුණත් එම පොලිස් වසම් හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් කිසිම අවස්ථාවක එම හරහා ගමන් කරන වාහන එම ඇඳරි නීතිය සහිත ප්‍රදේශවල නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම කටුනායක ගුවන්තොටුපළට සේවා සපයන ආයතනවල සේවක සේවිකාවන්ට ඔවුන්ගේ හැඳුනුම්පත භාවිතා කරමින් ගුවන්තොටුපළ වෙත යාමට සහ ගුවන්තොටුපළේ සිට තම නවාතැන් වෙත යාමට අවස්ථාව ලැබෙනවා. පෑලිගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමේ. එහි සේවකයන් 49 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම ඊට හේතුවයි. වෙළඳ සංකීර්ණයේ 100කට වැඩි පිරිසක් අහඹු ලෙස PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී මොවුන් හඳුනාගත් බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. විෂ බීජ හරණය සඳහා මත්ස්‍ය වෙළඳසැල වැසූ බව දිවර අමාත්‍යාංශය පවසයි. මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5811ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ කොරෝනා ආසාදිතයෝ 186 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් සහ කාර්යමණ්ඩල සමාජිකයෝ ඒ අතර වෙති. මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 2342කි. සුවය ලබා ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3457ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොළඹ මහාධිකරණයේ හිටපු ඇමති පාටලී චම්පික රණවක මහතාට අධිචෝදනා බහර දෙයි. කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා ඉදිරියේ අද එම අධිචෝදනා බාර දීම සිදුවිය. රියානතුරක් සිදු කර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඇමතිවරයාට එරෙහිව එල්ල වී තිබේ. රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරින. නඩුවේ සාක්ෂි විභාගයේ ලබන වසරේ මාර්තු 4 වෙනිදා සිදු කිරීමට නියමිතයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් ලබන මාස 6 වෙනිදා යලි කැඳවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි. එම පැමිණිල්ල සිසිරදා අබ්රු විජිත මලල්ගොඩ සහ ප්‍රීති බද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබින. තම අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදුදීන් මහතා ඉදිරිපත් කළ රේට් පෙත්සම මහාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි. මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභයාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ආඥාවක් සහ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම රිට් පෙත්සම අභයාචනාධිකරණයට ඉදිරිපත් කර තිබිනි. මීළඟට ප්‍රමුඛ පුවත.
අපි කඳු මුදුනක පුංචි පැලක ඉමුරත්තරන් ලුණුයි බතුයි හරි කමුරත්තරන් සාරීරලා ජනෙල් වලට දාමු කියලා නම් කියන්න එපා. යන ගමනක් පයින් යමු කියලාත් කියන්න එපා. ඇයි බබා හිතරේ දෙනවනේ. ඔය වගේ වෙලාවට තමයි රත්තරන් වලට හොඳම අගයක් දෙන HDFC රන් අය ඕන වෙන්නේ. HDFC රන් අය අඩුම පොලේ යටතේ ඉහළම මුදලක් ඔබේ රන් වලට බයක් නැතුව ලබා ගන්න. මුදල් හදිසියට ඔබත් HDFC බැංකුවට එන්න. අමතන්න 0.71 ඔය රත්තරන් මුලේ HDFC රන් අයක් ගන්න බැරිද? HDFC රන් අය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පරිසරයට හානි කරන මෙන්ම පරිසර හානියට සහාය දෙන රාජ්‍ය නිලධාරීන් පිළිබඳ තමාට දැනුම් දෙන්නයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අන්තර්ජාලය ඔස්සේම තොරතුරු තමාට සැපිය හැකි බව ඔහු සඳහන් කළේ සිය අමාත්‍යාංශයේ මහජන දිනයට ඊයේ එක්වෙමිනි. පරිසර අමාත්‍යාංශයේද සේ පරිසර දිනය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට තීරණය කර ඇති අතර ඊයේ ප්‍රථම වරටම මහජන දිනය පැවැත්විනි. පරිසර පනතේ වගන්ති ප්‍රමාණවත් නොවන බව පැවසූ ඇමතිවරයා වත්මන් නීති ශක්තිමත් කර පරිසරය විනාශ කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවිය හැකි නීති ගෙනෙන බවද සඳහන් කළේය. ඇතැම් ප්‍රදේශවල පරිසර හානි සිදුවන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අනුදැනුම මත බව මහජන දිනයේදී තම ගැටලු ඉදිරිපත් කළ ජනතාව ඇමතිවරයාට පෙන්වා දුන්හ. ඇතැම් පරිසර නීති දුර බැහැර ප්‍රදේශවල ක්‍රියාත්මක නොවන බව ඔහු සඳහන් කළහ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ. අවධානය පිණිසයි. තේවගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කුඩා තේවතු හිමියෝ පවසති. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකේ පවුල් 3500ක් පමණ තේවගාවට යොමු වී සිටිති. පොහොර නොමැතිවීමෙන් තම අස්වැන්න 50%කින් පමණ පහත වැටි ඇතැයිද ඔහු පවසති. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. ආර්ය කිරි ගුවන් සවාරි ආර්ය කිරි පැකට්ටුව ඇති නිල් පාට ලාංඡනය කපා යවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගේ ආර්ය කිරි ගුවන් සවාරි. ලෝක ප්‍රවෘත්ති. උත්සව සමය ලැබුණද කොරෝනා වෛරසයෙන් මිදිය නොහැකි බව ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කියයි. ජාති අමතමින් ඔහු ඊයේ සඳහන් කළේ කොරෝනා වෛරසය අවදානම තවමත් අනතුරුදායක මට්ටමක පවතින බවයි. වසාදමා තිබූ ප්‍රදේශය යළි විවෘත කළද ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කළේය. කොරෝනා වෛරසය මර්ධනය කළ හැකි එන්නතක් නිපදවීමේ ගෝලීය තරගයට චීනය දෙක්වෙයි. චීනය දැනටමත් එන්නත් 4ක් අත්හදා බලා තිබේ. ඒවා ජාත්‍යන්තර මට්ටමට ඉදිරිපත් කිරීමට එරට සූදානම්ෙන් සිටී. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ. අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් සහතික කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට දැනට පානීය නල ජල පහසුකම් ලැබෙන්නේ අඩු පීඩනයක් යටතේ බවට ජනතාවකින් චෝදනා නැගේ. එම සැපයුම අඛණ්ඩව සිදු නොවන බවද ඔහු පවසති. ඇතැම් ප්‍රදේශවලට වැඩි පීඩනයක් යටතේ ජලය ලැබුණද ඒද සිදුවන්නේ කඩින් කඩයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. දැනට පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් නොවන බැවින් නව ජල පවිත්‍රාගාර 2ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. දිස්ත්‍රික්කයේ ජල සම්බන්ධතා ලබා ගැනීමට දැනට 14500ක් පමණ පොරොත්තු ලේඛනයේ සිටින බවද වාර්තා වේ. ගෙදරක වැඩිපුර කාමරයක් හදන්නේ ගෙදර අයටම නෙවෙයි. වාහනයක් ගන්නකොට කට්ටියක් එක්ක යන්න පුළුවන්ද කියලායි තාත්තලා හිතන්නේ. උදේ බත් එක පඳිනකොටත් අම්මලා අනිවාර්යෙන් අහනවා අද කී දෙනෙක් විතර ඉන්නේද පුතේ? අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිට
අපටම විතරක් නෙවෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට්. දැන් අලුත් ඇසුරුමකි. මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්. සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දැන් තරඟ සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටි. එක් දින තරඟ 3ක් හා පන්දුවාර 20 තරඟ 3ක් සංචාරයට ඇතුළත්ය. එක් දින තරඟාවලියේ රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර පන්දුවාර 20 තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලාහෝරෙහිදීය. පාකිස්තානයට පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට පැය 48ක් තුළ කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණ දෙකකට සහභාගී වීමට සිදුවිය. සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ තරඟ සංචාරයක නිරත වන්නේ 2015 පසුයි. 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව එරට තරඟ සංචාරයක නිරත වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ පූර්ණ සමාජිකත්වයේ හිමි ප්‍රථම රට සිම්බාබ්වේ රාජ්‍යයයි. ඉස්කෝලේ හදපු පාත්තියේ වම්බටු ටික රෑ ගලවන් ගිහින් තක්කාලි ඉතිරි. මුර මාම ඉඳලත් නැහැ. අඩි පාරාල් වල හැටියට එක්කෙනා ඇවිත් තියෙනවා. එහෙනම් තක්කාලි ටික අද රෑට. කට්ටියම ටිකිරි මාරි කාලියමු. අපි අද රෑට නේ පාඹයෝ මරු තක්කලි. මෙන්න පඹයෝ ඇවිදිනවා. මුර මාමේ ලයිට් දාන්න. හොරා අතේ. කොහොමද අපේ ළමයිගේ මංචි ටිකිරි මාරි. කොහොමද ටිකිරි මොලේ? ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන් වැඩි විස්තර ළඟම ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවෙන්. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීම කෙරෙහි රජය අවධානය යොමු වේ. නිසි වෙළඳ ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් රාජතාන්ත්‍රික වශයෙන් මෙරට නිෂ්පාදකයන් සහ අපනයනකරුවන්ට සිදුවී ඇති අලාභය හා එමගින් මෙරටට අහිමි වුණු වෙළඳ අවස්ථා සංඛ්‍යාව ඉමහත්ය. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව පසුගියදා වෙළඳ අමාත්‍යාංශයේදී රැස් විය. හැකිතාක් ඉක්මනින් වෙළඳ ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ තවත් බලා සිටීම අවසන්. මේ සතුට නැවත අත්විඳීමට කාලයයි. ජයග්‍රහණී රේඛාව නැවත ඇඳීමට කාලයයි. ඔබේ අධිරාජ්‍යය නැවත ගොඩනැගීමට කාලයයි. ඔබේ ව්‍යවසායික අභිලාෂයන් තෘප්තිමත් කිරීමට කාලයයි. NSB Wings සමග ඔබේ සිහින සවිබල ගන්වන්න. රුපියල් ලක්ෂ 5 සිට මිලියන 10 දක්වා 7% වාර්ෂික පොලි අනුපාතයකට වසර 2ක පුද්ගලික ණයක්. ඔබට අවශ්‍ය වන්නේ එක් අපකරුවෙකු පමණයි. NSB Wings ඉහළ ඉලක්ක කරා ලංකාවන් වැඩි විස්තර ළඟම ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවෙන්. ආර්ථික පුවත් ආවරණය සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එක ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. මෙරට වගා කළ හැකි කිසිදු භෝගයක් ආනයනය නොකරන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය කියයි. ඒ සඳහා දේශීය ගොවියා සහ නිෂ්පාදකයා දිරිගැන්වීම අරමුණයි. අපනයන ව්‍යාපාරිකයන් හා පෞද්ගලිකංශයේ ඒ සඳහා දායකත්වය දීමට කැමැත්ත පළ කර ඇතැයි එම බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කියයි. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දෙවෙනි උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය මඩකලපුව මාතර හා අම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වරින් වර හමන පැයට කිලෝමීටර 50ක පමණ සුළං ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙරුම්පතට අදාළ විවාදය දැන් පාර්ලිමේන්තුවේදී. 19 වෙනි සංශෝධනයෙන් අරාජිකත්වයට පත් රට යලි ස්ථාවර කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනතා පරමාධිපත්‍යය සහතික කරන්නක් බව අවධාරණය කෙරේ.
කොළඹ කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී යළි ආරම්භේ. පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය తాවකාලිකව වසා දැමේ. හිටපු ඇමති පාටලි චම්පික රණවික මහතාට මහාධිකරණයෙන් අධිචෝදනා. රියාජ් බදුයිදින් මහතා ඉදිරිපත් කළ රේට් පෙත්සම මහත් අභියාචන අධිකරණයේ නිෂ්ප්‍රභ කරයි. උත්සව සමයේ එළඹුණද කොරෝනා වෛරසයෙන් මිදිය නොහැකි බව ඉන්දිය අගමැතිවරයා ජාතිය අමතමින් පවසයි. දෙවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.